You can do it. You could do it. It can be done. It could be done. මොකද්ද වෙනස? හොඳයි අද මම කතා කරන්න යන්නේ can සහ could අතර තියෙන වෙනස ගැන. මේ දෙක ගැන ඕගලන්ට තියෙන හැම ප්‍රශ්නයක්ම වගේ විසඳන්න පුළුවන් කියලා මම හිතනවා. මේ දෙකේ ඊටමම සරලම තැන ඉඳන් සංකීර්ණ කාරණා දක්වාම මම මේ පාඩමේ කතා කරනවා. එහෙනම් අපි පටන් ගමු මුලින් ඉඳන්. අපි මුලින් can පාවිච්චිය ගැන බලලා ඉමු. හොඳයි. can කියන්නේ පුළුවන් කියන තේරුම. යමක් පුළුවන් කිව්වම මේකෙත් අර්ථ දෙකක් තියෙනවා. එකක් තමයි අපිට නිකම්ම යමක් කරන්න පුළුවන් කියන තේරුම. අනිත් එක තමයි යමකට අවසර දෙනකොට අපි මේ පුළුවන් කියන එක පාවිච්චි කරනවා. උදාහරණයක් විදිහට you can go now. ඔයාලට දැන් යන්න පුළුවන්. මේ අවසර දෙනවා. ඔයාලට යන්න පුළුවන් කියලා. මේක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේ can කිව්වම පුළුවන් කියලා සිංහලෙන් කියන තේරුමේ මේ අර්ථ දෙකම තියෙනවා. you can go now සහ I can run කිව්වම මේ දෙකම අපි සිංහලෙන් කියන්නේ මට දුවන්න පුළුවන් සහ ඔයාලට යන්න පුළුවන්. අපි දන්නවා කියන්නේ මේ මොකක්ද කියලා. ඔයාලට යන්න පුළුවන් කිව්වම ඔයාලට අවසර තියෙනවා යන්න කියන තේරුම. හරි. අපි ඉස්සරහට බලමු. සරලම උදාහරණයක් ගත්තොත් මට දුවන්න පුළුවන්. අපි ඒක කියන්නේ I can run. මුලින් ඒ පුළුවන්කම තියෙන කෙනාව අපි දාන I he she මොකද්ද කියලා. ඊට පස්සේ can යොදනවා. ඊට පස්සේ ක්‍රියාපදය යොදනවා. මේකෙදි ගොඩක් අය කරන වැරදි ටිකක් තියෙනවා. එක වැරද්දක් තමයි සමහරව හිතනවා මේ can එක අගට s එකක් දාන්න පුළුවන් කියලා. අර simple present tense එකේදී අපි යමක් සාමාන්‍යයෙන් කරනවා කියන්නේ ඒක වචන කතෘලත් එක්ක. ඒ she he වගේවත් එක්ක අපි ක්‍රියාපදයකට s එකක් දානවනේ. She goes to school. She reads books. ඒ විදිහට the sun rises. මේ can එක ඒ විදිහ සාමාන්‍ය ක්‍රියාපදයක් නෙමෙයි. මේක විශේෂ ක්‍රියාපද model auxiliary එකක් කියලා අපි කියනවා. මේක විශේෂ ක්‍රියාපද ගොඩකට අයිති වෙන්නේ model auxiliaries කියලා. ඒතකොට මේක සාමාන්‍ය ක්‍රියාපදයක් නෙමෙයි. සාමාන්‍ය main verb එකක් කියලා අපි හඳුන්වන එකක් නෙමෙයි. දැන් ඉතින් මතක තියාගන්න මේ can එකට කොයි වෙලෙවත් අගට s එකක් දාන්නේ නැහැ. ඒ වගේම තමයි අපි can එකට කොයි වෙලෙවත් ing දාන්නේ නැහැ. m form එකක් නැහැ canning කියලා. ඒ වගේම අපි අර පුරුද්දට ed දාලා ක්‍රියාපද අතීත කාලයට හරවනවා වගේ canned කියලා එහෙම එකකුත් නැහැ. can එකට can එකතු කරන්න බෑ කොහොමවත්. ඒ වගේම අපි කොයි වෙලෙවත් කියන්නේ නැහැ will can කියලා. I will can කියලා අපි අනාගතේ පුළුවන් දෙයක් අනාගතේ යමක් කරන්න පුළුවන් කියලා අපි I will can කියලා කොයි වෙලෙවත් කියන්නේ නැහැ. could එකටත් මේ කියපු කාරණා අදාළයි. තවත් අය කරන වැරද්දක් තමයි මේ can වලට පස්සේ නැත්නම් could වලට පස්සේ to යොදලා ඊළඟ ක්‍රියාපදේ යොදනවා. ඒක සම්පූර්ණ වැරදි. I can to walk කියලා වචනයක් නැහැ. මට ඇවිදින්න පුළුවන් නම් I can walk. එච්චරයි. එතකොට can could ඔය දෙකට පස්සේ කොයි වෙලෙත් අපි to යොදන්නේ නැහැ. ඒ කියන්නේ ඒ වචනෙට ඊළඟට to යොදන්නේ නැහැ. මේ වාක්‍ය ඇතුලේ ඉස්සරහා කොයි වෙලේ හරි to තියෙන්න බෑ කියලා නෙමෙයි කියන්නේ. අපිට උදාහරණයක් විදිහට කියන්න පුළුවන් මෙහෙම I can do it to make you happy. මට ඒක කරන්න පුළුවන් ඔයාව සතුටු කරන්න. එහෙම වාක්‍ය ඉස්සරහා කොහේ හරි to තියෙන්න බෑ කියලා නෙමෙයි මේ කියන්නේ. මේ වචන දෙකට කෙලින්ම ඊළඟට පස්සේ to තියෙන්න බෑ කියන එක. I can to I could to එහෙම බෑ. I can to do I could to do එහෙම බෑ. කෙලින්ම I can do it නැත්නම් I could do it. මම තව ටිකකින් කියලා දෙන්නම් මොකද්ද වෙනස කියලා. I can do it කිව්වම සහ I could do it කිව්වම ඊට කලින් අපි බලලෙමු තව මොනවද මේ නිතර කරන වැරදි කියලා. මම කලින් කිව්වා අපි can එක could එක අපිට වෙනස් කරන්න බෑ කියලා. එක කොටස් එකතු කරලා canning cans ඔය විදිහට. ඒ වගේම තමයි මේකට පස්සේ එන ක්‍රියාපදේ මට උයන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් I can cook. මේ can එකට පස්සේ නැත්නම් could එකට පස්සේ එන ක්‍රියාපදේ ඊළඟට කෙලින් එන ක්‍රියාපදේ අපි ඒකේ වර්තමාන කාල ස්වරූපයෙන් අර අගට s මුකුත් නොදා තිබිය යුතුයි සාමාන්‍ය විදිහට ක්‍රියාපදේ. කියන්නේ අපිට මේ can වලට පස්සේ කෙලින් ඊළඟට ක්‍රියාපදයක් එනවා නම් ඒ ක්‍රියාපදේ I can cook වගේ ඒ ක්‍රියාපදයට මුකුත් සැරසිලි දාන්න බෑ. එකතු කිරීම කරන්න බෑ. ඒක I can cooking කියන්න බෑ. I can cooks කියන්න බෑ. I can will cook කියන්නත් බෑ. I can cooked කියන්නත් බෑ. අපි තියන්න ඕනේ I can cook. ඒතර අනිත් කාරණේ තමයි උගලන්ට පහසු දෙයක් මේක. අපි දන්නවා ඔය am is are කියන්නේ be verb එක කියන එක මේක එතකොට වෙනස් වෙනවා. මේකේ කතෘ අනුව. ඒ කියන්නේ මේ ක්‍රියාව කරන කෙනා හෝ යදාල කෙනා
ඒක වචන නම් is යෙදෙනවා, බහුවචන නම් ආ යෙදෙනවා. එහෙම තියෙනවනේ be verb එකේ. මම නම් I am යෙදෙනවා. මේ can එක එහෙම වෙනස් වෙන්නේ නැහැ. ඒ අනුව I උනත් canම තමයි. she, he, it, they, people, animals මේ ඕන මොන එක ආවත් අපිට කෙලිම can යොදන්න පුළුවන් සහ could යොදන්න පුළුවන්. අපි යොදන්නේ can සහ couldම තමයි. වෙනසක් නැතුව ඒක වචන බහුවචන ભેදයක් නැතුව. I can do it, they can do it, she can do it, everyone can do it, people can do it. could දාලත් ඔය කියන්න පුළුවන්. එතකොට යමක් කරන්න පුළුවන්ද කියලා අපි ප්‍රශ්නේ අහන්නේ can එක මුලට අරගන්නවා වාක්‍යයේ. I can do it. එතකොට can I do it නැත්නම් ඔයාලට පුළුවන්ද can you do it. could එක නම් මේ ප්‍රශ්නේ අහන්නේ could you do it. මම තව ටිකකින් එන්නම් මේ දෙකේ වෙනස. ඊට කලින් අපි මේ දෙක පැහැදිලි කරලා ඉමු. එතකොට මේ can එකේ නැත යන අර්ථය අපි cannot කියලා නැත්නම් කෙටි කරලා අපි can't නැත්නම් can't කියලා පාවිච්චි කරනවා. මේ දෙවිදිහටම ඔයගොල්ලන්ට අහන්න පුළුවන් can't සහ can't. ඒක උදාහරණයක් විදිහට මට බෑ හොයන්න I can't cook නැත්නම් I can't cook. එහෙම නැත්නම් I cannot cook. මේ cannot කියන එක වචනයක් විදිහට ලියන්නේ can සහ not වෙන වෙනම නෙමෙයි ලියද්දි එක වචනයක් විදිහට cannot කියලා ලියන්නේ. ඒතර මේකෙත් ප්‍රශ්නේ අහද්දී අපිට අහන්න පුළුවන් can't you cook? නැත්නම් can't you cook? cannot you cook කියලා අපි අහන්නේ නැහැ කොයිදවත්. ප්‍රශ්නේ අහද්දී අපි මේ contracted form එකේ කෙටි කරපු ෆෝම් එක තමයි පාවිච්චි කරන්නේ. හොඳයි. මං කිව්වා අපිට will can කියලා පාවිච්චි කරන්න බෑ කියලා. I will can කියන්න බෑ. ඒතකොට අනාගතයේ දෙයක් පුළුවන් වෙයි කියලා අපි කොහොමද කියන්නේ? ඒකට අපි පාවිච්චි කරන්න ඕනේ මේ will be able to කියන ක්‍රමය. මේක නම් වෙනම පාඩමක් ඉස්සරහදී කරන්න මං කෙටියෙන් දැනට කියන්නම්. මට පුළුවන් වෙයි විභාගේ පාස් වෙන්න. I will be able to pass the exam. අපි will can කියන්නේ. එහෙම නැත්නම් අපිට අනාගතයේ දෙයක් වුණත් හරියටම ෂුවර් එකට කියන්න පුළුවන් නම් අපිට කියන්න පුළුවන් නිකම්ම I can pass the exam කියලා මට විභාගේ පාස් වෙන්න පුළුවන්. මට හෙට එන්න පුළුවන් වෙයි I will be able to come. I will can to come එහෙම කියන්න බෑ. එහෙම නැත්නම් අපිට කෙලින්ම කියන්න පුළුවන් I can come tomorrow. අපි හොඳ විශ්වාසයෙන් කියනවා වෙන්න ඕනේ මෙහෙම කියද්දි I can come tomorrow. මට පුළුවන් හෙට එන්න. මට හෙට එන්න පුළුවන් වෙයි කියන තේරුම I will be able to come. ඒතර මට බැරි වෙයි එන්න I will not be able to come. නැත්නම් I won't be මේ will not කියන එක අපිට කෙටි කරන්න පුළුවන් won't කියලා. මේ ගැන දන්නේ නැත්නම් ඔයගොල්ලන්ට description එකේ තියෙනවා link එක ගැනත්. ඒ පාඩම බලන්න පුළුවන්. ඒතර මට ෂුවර් එකටම කියන්න පුළුවන් එන්නේ නැහැ කියලා නම් අනාගතේ දෙයක් වුණා I cannot come. ඒතර මට ෂුවර් එකට දෙයක් බෑ කියලා කියන්නත් පුළුවන් නම් අනාගතේ දෙයක් වුණත් අපිට කියන්න පුළුවන් I cannot do it. I can't do it. I cannot come tomorrow. මට එන්න බෑ හෙට. මට ෂුවර්. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ තමයි අතීත කාලේ යමක් කරන්න පුළුවන් වුණා කියන කාරණේ. ඔන්න දැන් ඔන්න අපි could එක ළඟට ඇවිල්ලා තියෙනවා. ඔන්න ලෑස්තියෙන්න මෙතන ඉඳන් could එකත් එක්ක ගනුදෙනු කරන්න. හොඳයි එහෙනම් මෙන්න. මේ could එක භාවිතා කරන විදි කීපයක් තියෙනවා. මේ could කියන වචනේ can එකේ අතීත කාලේ විදිහට වගේම can කියන වචනේ soft form එක නැතනම් මෘදු ස්වරූපයේ විදිහට පාවිච්චි කරනවා. මොකද්ද මේකෙන් මම අදහස් කරන්නේ කියලා ඔයගලන්ට මේ වීඩියෝ එකේ තව ඉස්සරහට බලාගෙන ඉඳි තේරෙයි. අපි එකින් එක අරගෙන බලමු. එක ප්‍රධාන දෙයක් තමයි මේ could කියන්නේ can කියන වචනේ past form එක. අතීත කාල ස්වරූපය කියලා අපි කියනවා could එක. හොඳයි. මේ could එක can එකේ අතීත කාලේ විදිහට පාවිච්චි කරද්දී අතීතේ යමක් පුළුවන් වුණා කියලා කියන්න අපි භාවිතා කරනකොට අපි කාරණා කිහිපයක් හොඳට මතක තියාගන්න ඕනේ. වෙනත් විදිහට කියනවා අපිට මේ could පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. පාවිච්චි කරන්න බැරි අවස්ථාවක් තියෙනවා. අතීතේ යමක් පුළුවන් වුණා කියන්නේ. හොඳයි. මොනවද පුළුවන් අවස්ථා? අපිට පුළුවන් මේ could යොදන්න. අතීතේ යමක් පුළුවන්කම තිබ්බා. අපිට ඕනේ අවස්ථාවක යමක් කරන්න හැකියාව තිබ්බා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි හිතමු මට ගොඩක් වේගෙන් දුවන්න පුළුවන්කම තිබ්බා. මේකෙන් මම අදහස් කරන්න යන්නේ මට වේගෙන් දුවන්න හැකියාව තිබ්බා කියන එක මිසක් යම්කිසි එක් අවස්ථාවක විශේෂ එක්තරා අවස්ථාවක මට දුවන්න පුළුවන් වුණා කියන්න නෙමෙයි. පුළුවන්කම තිබ්බා. ඒ හැකියාව තිබ්බා කියන්නේ. ඒතර I could run really fast. අපිට අතීතයේ යමක් ගැන could දාලා කියන්න බැරි විදිහ තමයි මේ එක අවස්ථාවක යමක් පුළුවන් වුණා කියන්න මේ could සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ. මේ රීතියේ ව්‍යාතිරේකයක් විදිහට මේ අතීතයේ එක් අවස්ථාවක කරන්න පුළුවන් වෙච්ච දෙයක් ගැන could දාලා කියන්න පුළුවන් ක්‍රියාපද කීපයක් තියෙනවා.
ඒ ගැන මම තව ටිකකින් කියන්නම්. සාමාන්‍ය රීතිය තමයි අපිට could අතීතයේ පුළුවන්කමක් ගැන කියන්න පාවිච්චි කරනවා නම් අපි could පාවිච්චි කරන්නේ අතීතයේ යම් හැකියාවක් තිබ්බා කියලා කියන්න මිසක් මේ එක් අවස්ථාවක යමක් කරන්න පුළුවන් වුණා කියන තේරුමෙන් නෙමෙයි. ඊයේ මට වේගෙන් දුවන්න පුළුවන් වුණා කියන්න අපිට I could run really fast yesterday කියන්න බෑ. අපිට වෙන විදිහකට ඒක කියන්න වෙනවා. අපිට අතීතයේ මට වේගෙන් දුවන්න හැකියාව තිබ්බා කියන්න අපිට පුළුවන් I could run really fast කියලා කියන්න. කොහොමද එතකොට අපි මේ අතීතයේ එක අවස්ථාවක මෙහෙම කරගන්න පුළුවන් වුණා කියලා කියන්නේ? ඊයේ මට වේගෙන් දුවන්න පුළුවන් වුණා. සමහරට මොකක් හරි සතෙක් පස්සෙන් එළෙව වෙන්න පුළුවන්. මට වේගෙන් දුවන්න පුළුවන් වුණා. කියන්නේ පුළුවන්කම ලැබුණා. කියන්නේ හදිසි හැකියාවක් ආවා කියන එක තේරුනේ දුවන්න. ඊයේ කොහොමද දුව ගන්න පුළුවන් වුණා වේගෙන්. අපිට කියන්න වෙන්නේ I could run really fast yesterday නෙමෙයි. අපි කියන්නේ නෝ මේ was able කියන ක්‍රමයට I was able to run really fast yesterday කියලා අපිට කියන්න පුළුවන්. එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා අපිට මේ managed to කියන විදිහට කියන්න පුළුවන්. යමක් කොහොම හරි කරගන්න පුළුවන් වුණා කියන තේරුම එනවා. I managed to run really fast yesterday. එහෙමත් නැත්නම් මට ඊයේ වේගෙන් දුවන්න පුළුවන් වුණා කියන එකේ තේරුම ඇත්තට මං ඊයේ වේගෙන් දිව්වා කියන එකට අපිට කියන්න පුළුවන් කෙලින්ම I ran really fast yesterday කියලා. තව උදාහරණයක් මගේ ආච්චිට සුරංගනාවියක් වගේ සින්දු කියන්න පුළුවන්කම තිබ්බා. My grandma could sing like an angel. ඒත් අපි කිව්වොත් මගේ ආච්චිට කොන්සර්ට් එකකදී මේ විදිහට සුරංගනාවියක් වගේ සින්දු කියන්න පුළුවන්කම ලැබුණා කියලා. ඒ කියන්නේ මේක අවස්ථාවක වෙච්ච දෙයක්. එහෙම පුළුවන් වුණා කියන අපිට කියන්න බෑ. My grandma could sing කියලා. අපිට කියන්න වෙනවා my grandma was able to sing like an angel at that concert. තව උදාහරණයක් ගමු. මම ළමයෙක් කියලා ඉද්දි කියන්නේ මම පොඩි කාලේ මට හැමදාම ටීවී එක බලන්න පුළුවන්කම තිබ්බා. මේ කියන්නේ එක අවස්ථාවක් ගැන මේක අවස්ථාවක් කොහොම හරි මේ බලා ගන්න පුළුවන් වුණා කියන එක නෙමෙයි. ඒ හැකියාව තිබ්බා කියලා කියන්නේ. ඒවට අපිට could යොදන්න පුළුවන්. When I was a kid මම ළමයෙක් කියලා ඉද්දි මම පොඩි කාලේ කියන තේරුම when I was a kid I could watch TV every day. මට හැකියාව තිබ්බා. ටීවී බලන්න හැමදාම මට ටීවී බලන්න හැකියාව තිබ්බා. ඒත් අපි කියනවා නම් මේක අවස්ථාවක ටීවී එකේ මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් නැත්නම් ටීවී එක මට බලන්න පුළුවන් වුණා කියලා. උදාහරණයක් විදිහට අපි මට අපිරජීබ්බු බලන්න පුළුවන් වුණා. අපිට කියන්න බෑ I could watch අපිරජීබ්බු yesterday කියන්න බෑ. මම ආසම කාටුන් එකක් ඒ කාලේ අපිරජීබ්බු. හරි අප could එකට ගියොත් ඒතර මට අපිරජීබ්බු බලන්න පුළුවන් වුණා කියන්න අපිට යොදන්න වෙනවා I was able to watch අපිරජීබ්බු yesterday. ඕකේ ඉංග්‍රීසි නම Ninja Turtles ඇත්තටම. අපි අපිරජීබ්බු කියලාම කියමු. ඒත් අපිට කියන්න අවශ්‍ය නම් මට අපිරජීබ්බු බලන්න පුළුවන්කම තිබ්බා. පුළුවන් පොඩි කාලේ. මොකද සමහර ළමයිට ඔක බලන්න නොදෙන්නත් ඇති සමහර විට. මොකද ඔකේ වලි යන්නේ රයිනෝසූකර සාකියා ගහනවා කොටනවා මරනවා තිබ්බේ නෑ. කොහොම හරි මට අපිරජීබ්බු බලන්න පුළුවන්කම තිබ්බා. මට හැකියාව තිබ්බා. I could watch අපිරජීබ්බු when I was a kid. මෙතන ඕන මට මේ හැකියාව තිබ්බා කියන්නේ මට ඒ අවසරය තිබ්බා කියන අර්ථයත් එනවා. හරි. මං කිව්වා could අතීත කාලයෙන් මේ විදිහට යමක් කරන්න හැකියාව තිබ්බා කියද්දි එක් අවස්ථාවක් ගැන කියන්න නෙමෙයි අපි පාවිච්චි කරන්නේ. හැකියාව තිබ්බා කියන්න තමන්ට අවශ්‍ය වෙලාවක ඕන කරන්න. යම් කිසි දෙයක්. ඒ වගේ මං කිව්වා හැබැයි මේකට ව්‍යතිරේකයක් තියෙනවා. මේ ක්‍රියාපද කීපයක් තියෙනවා. ඒවා අපිට යොදන්න පුළුවන්. එක අවස්ථාවක වුණත් යමක් කරන්න පුළුවන් වුණා කියන්නේ. මේ ක්‍රියාපදත් එක්ක මේ විදිහට අපිට යොදන්න පුළුවන්. එක අවස්ථාවක වුණත් යමක් පුළුවන් වුණා කියන්නේ. see. ඒතර I could see her. මට ඒව දකින්න පුළුවන් වුණා. ඒ අවස්ථාවේ. එක අවස්ථාවක් ගැන අපිට කියන්න පුළුවන්. I could hear a beautiful music. මට ලස්සන සංගීතයක් අහන්න පුළුවන් වුණා. කියන්නේ එක අවස්ථාවක. I could taste it. මට ඒකේ රස දැනුණා. මට ඒකේ රස බලන්න පුළුවන් වුණා. එක අවස්ථාවක අපිට යමක් පුළුවන් වුණා කියන්නේ මේ taste කියන එකත් පුළුවන්. තව මේට අමතරව feel, smell, understand, remember සහ guess කියන මේ වචනත් අපිට පුළුවන්. could පාවිච්චි කරලා අතීතයේ යමක් කරන්න පුළුවන් වුණා කියලා එක අවස්ථාවක කියන්න. ඔකට මේක මතක තියාගන්න ඕන නම් පුළුවන් මේ වචන සෙට් එකම මේ එක ළඟින් යන වචන. මොනවද මේ? මේ අපේ පංචේන්ද්‍රයන් හරහා විවිධ දේවල් ග්‍රහණය කරගන්න එක ගැන කියවෙන ක්‍රියාපද. උදාහරණ විදිහට hear කියන්නේ ඇහෙනවා. see කියන්නේ දකින්න. හැබැයි watch අපිට මෙහෙම පාවිච්චි කරන්න බෑ. watch එක could එක අපිට එක් අවස්ථාවක යම පුළුවන් වුණා කියන පාවිච්චි කරන්න බෑ. see පුළුවන්.
තව ටේස්ට් රස බලනවා. රස දැනෙනවා. ෆීල් මේ ඇඟට යමක් දැනෙනවා. ගෙස් කියන්නේ මේක නම් හිතින් කරන දේ. යමක් අනුමාන කරනවා. යමක් හිතින් අනුමානෙට හිතනවා. අන්ඩර්ස්ටෑන්ඩ් කියන්නේ වැටහෙනවා. හොඳයි. මේ කෑල්ල තාම ඉවර නෑ. තව කොටසක් තියෙනවා මෙතන කියලා දෙන්න. ඒ තමයි මේ could not. ඒ කියන්නේ යමක් බැරි වුණා කියන්න අපිට මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. අතීතේ කොහොමත් ඒ හැකියාව තිබුණේ නැහැ කියන්න වගේම එක අවස්ථාවක යමක් කරගන්න බැරි වුණා කියන මේ අවස්ථා දෙකේම අපිට could not යොදන්න පුළුවන්. ඒතර යමක් බැරි වුණා කියන්න පුළුවන් මේ විදිහට could not නැත්නම් couldn't කියලා. could එක තමයි මේ විදිහේ ප්‍රශ්නේ තියෙන්නේ. could යමක් පුළුවන් වුණා කියන තේරුමින් යොදද්දී. ඒක උදාහරණ ගත්තොත් මගේ ආච්චිට සුරංගනාවෙක් වගේ සින්දු කියන්න පුළුවන්කම තිබ්බේ නැහැ. My grandma couldn't sing like an angel. So මේකෙන් අපිට මේක අවස්ථාවක යාට එහෙම සුරංගනාවෙක් වගේ සින්දු කියන්න බැරි වුණා කියන අදහස දෙන්නත් අපිට මේ විදිහටම කියන්න පුළුවන්. My grandma couldn't sing like an angel at that concert. ඒ කොන්සර්ට් එකේදී. දැන් නිකම් එයාට ඒ හැකියාව තිබ්බේ නැහැ කියන්න පුළුවන්. My grandma couldn't sing like an angel. එයාට සුරංගනාවෙක් වගේ සින්දු කියන්න බෑ. මට ඒ කාටුන් එක බලන්න බැරි වුණා. I couldn't watch that cartoon yesterday. I could not watch that cartoon yesterday. හොඳයි. මං හිතනවා ඔයගලන්ට මේක තේරෙන්නේ නැති කියලා. මේක තේරුනේ නැත්නම් ආපහු පොඩ්ඩක් පස්සට ගිහලා බලන්න මේක. ඔයගලන්ට අනිවාර්යෙන් වැටහෙයි. ගොඩක් වෙලාවට මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේක අමතක වෙනවා. තව කාලයක් යද්දි. එතකොට ඉතින් ඔයගලන්ට කරන්න තියෙන්නේ නැවත බලන එක තමයි. ඒ වෙලාවට අධෛර්යමත් වෙන්න එපා. මොකද අමතක වෙන එක බොහොම සාමාන්‍ය දෙයක්. මේ විශේෂයෙන් මේ කාරණේ. මට මතකයි ඒ දවස්වල මටත් මේක එකපාරින් මතක තියාගන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. මට මේක කාලයක් යද්දි අමතක වෙනවා. ඉතින් අධෛර්යමත් වෙන්න එපා. So don't be discouraged. අපි ඊළඟ කොටසට යමු. අපි සමහර වෙලාවට මේ could පාවිච්චි කරනවා අතීත කාල තේරුමක් නැතුව. ඔන්න වටනා තැන. ඒතර මොකද්ද වෙනස can සහ could? අපි පොඩ උදාහරණයක් ගමු. අපිට කියන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔන්න අපි හිතමු ඈත රටක ඉඳන් ඔන්න කවුරු හරි වගේ යාළුවෙක් ඇවිල්ලා දැන් ඔන්න ඉන්නවා. එයා අහනවා මොනවද මෙහි කරන්න තියෙන්නේ? දැන් මොනවද මෙහි කරන්න පුළුවන්? What can we do here? කියන්නේ මේ නිමාඩුවට ගිහලා මොනවද කරන්න පුළුවන්? එතකොට ඔන්න ඔයාට පුළුවන් කියන්න. ඔයාට සජෙස්ට් කරන්න පුළුවන්. කියන්නේ ඔයාට මෙයාට ටිකක් ඔයාට යෝජනාවක් විදිහට කියන්න පුළුවන් මෙන්න මේ දේවල් කරන්න පුළුවන් කියලා. ඒ වගේ යෝජනාවක් විදිහට අපි නැත්නම් උපදෙසක් වගේ විදිහට මෙන්න මෙහෙම කරන්න පුළුවන් ඕන්නම් ඔයාට වගේ තීරණයක් දෙන්න අපි මේ could යොදනවා. ඒතර මොනවද කරන්න පුළුවන් මේ පැත්තේ කියලා අහුවම what can I do here? එහෙනම් are there any interesting things to do here? මොනවා හරි interesting දේවල් තියෙනවද මේ හරි කරන්න? කිව්වම ඔයාට කියන්න පුළුවන්. ඔයාට ඕනනම් නාන්න පුළුවන්. You could take a shower. අපිට you could have a shower කියන්න පුළුවන්. කොහොමද you ගන්න මෙතන could ගැනනේ. ඒතර මෙතන අපි could නැතුව can යෙදුවා නම් you can go along the highway වගේ කිව්වොත් ඒක ටික ගැළපෙනවා මදි. ඉතින් කියන්නේ ඔයාට හැකියාව තියෙනවා මේක කරන්න. අපිට කියන්න ඕනේ ඔයාට ඕන නම් මේ දේවල් කරන්න පුළුවන් කියන තේරුම මේක සජෙෂන් එකක් විදිහට යෝජනාවක් විදිහට කරන එකක්. ඉතින් අපිට could යොදන්න පුළුවන්. වෙනත් විදිහට කිව්වොත් මේ could කියන එක අපි can එකේ ටිකක් soft ස්වරූපයේ විදිහට පාවිච්චි කරනවා. can කියන එක බොහොම direct. ඒ කිව්වේ ඍජුයි කෙලින් කියන. could කියන එක පොඩ්ඩක් ඊට වඩා සැර අඩු ගතියක් තියෙනවා. මේ බව අපිට තවත් මේ could යෙදෙන තැනකින් බලන්න පුළුවන්. ඒ තමයි අපි කෙනෙක්ගේ මොන හරි ඉල්ලීමක් කරද්දී ඔයාලට මේ දේ කරන්න පුළුවන්ද කියලා ඉල්ලන එක අපිට can යොදලා අහන්න පුළුවන් could යොදලා අහන්න පුළුවන්. හැබැයි දෙකේ පොඩි වෙනසක් තියෙනවා. උදාහරණයක් විදිහට අපි කියමු ඔයාලට පුළුවන් sauce එක මට පොඩ්ඩක් දෙන්න. අපිට ඔක can you pass me the sauce කියන්න පුළුවන්. could you pass me the sauce කියන්නත් පුළුවන්. ඔය දෙකම අපිට please කියන එක දාන එකත් වැදගත්. කොහොම හරි කාරණාව තමයි අපිට ගොඩක් ආචාරශීලීව දෙයක් ඉල්ලන්න ඕන නම් අපි can වෙනුවට could යොදන්න පුළුවන්. එතකොට මෙතන could යොදන්න එකේ තේරුම මේ අතීත කාල කතාවක් නෙමෙයි. අපි මේ වඩා ආචාරශීලී වෙනවා. මේක ටිකක් විතර මෙන්න මේ වගේ. අපිට සිංහලෙන් කියනවා sauce එක පොඩ්ඩක් දෙන්න පුළුවන්ද? එහෙම අහන්න පුළුවන්. පුළුවන් නම් sauce එක ටිකක් දෙනවා. කියන්න පුළුවන්. ටිකක් අන්නේ දෙවෙනි විදිහට ඇහුවා වගේ තමයි could you please pass the sauce කිව්වා. ඔයගොල්ලෝ දැනට ඕන ඉගෙනගෙන තියෙනවා. could එක past form එක විදිහට can එකේ ඒ වගේම could එක මේ can එකේ soft form එක විදිහට suggestion එකක් යෝජනාවක් කරන්න එහෙම නැත්නම් ඉල්ලීමක් ආචාරශීලීව කරන්න අපි could යොදනවා. තව could යොදන ක්‍රමයක් තමයි මේ යමක් වෙන්න ඉඩ තියනවා කියන දේ කියන්න. උදාහරණයක් විදිහට
වහින්න ඉඩ තියෙනවා. It could rain. ඔහු එන්න ඉඩ තියෙනවා. He could come. එහෙම නැතු අපි කිව්වොත් he can come කියලා. ඒකෙන් අදහස් වෙන්නේ එයාට එන්න මේ හැකියාවක් තියෙනවා. එයාට හැකියාව තියෙනවා කියන එක. මිසක් එන්න ඉඩක් තියෙනවා කියන එක තේරුම නෙමෙයි. හොඳම ප්‍රශ්නයක් අහන්න. අපි කියනවා he could run. මොකක්ද ඒතර මේකේ තේරුම? මේක අපි කතා කරන දේ අනුව තේරුම වෙනස් වෙනවා. මම අර ඒතර මේක එක තේරුම තමයි ඔහු දුවන්න ඉඩ තියෙනවා කියන තේරුම. සමහරට අපි හිතමු අපි පොලිසිය අපි සැකකාරයෙක් පස්සේ යන්නේ. උන් අපි දකිනවා සැකකාරයා ඉන්නවා. ඒතර අපිට කියන්න පුළුවන් ඔහු දුවන්න ඉඩ තියෙනවා. he could run කියලා. එහෙනම් අපි හිතමු අපි කියන්නේ මේ වයසක මිනිස්සෙක් ගැන. අපි 100 කෙනෙක් ගැන කියමු. අපි හිතුවා එයා දැන් ඇවිද ගන්න බැරුව ඇඳට වැටලා ඉන්නවා. අපිට කියන්න පුළුවන් එයාට ඒ කාලෙකට කලින් එයාට මේ දුවන්න පුළුවන්කම තිබ්බා කියන්නේ. ඒතර he could run back in those days. ඒ දවස්වල. But now he can't even walk. උඩ ඇවිදින්නවත් බෑ. හරි. ඉතින් ඒ විදිහට අපිට මේ could පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි. තව ටිකක් තියෙනවා. මේ ටික එච්චර අමාරු වෙන එකක් නැහැ. ඕගොල්ලෝ අහලා ඇති සමහර විට reported speech ගැන. ඕගොල්ලෝ දන්නේ නැත්නම් ඔයගොල්ලන්ට ඒක ගැන වෙනම විශේෂ පාඩමක් තියෙනවා reported speech ගැන සම්පූර්ණ පාඩමක් description එකේ මම link එක දාලා තියෙනවා. ඒකෙදි මම පැහැදිලිව කියලා තියෙනවා මේ direct speech එකේ තියෙන වාක්‍ය indirect එකට හැරෙනකොට මේ can කියලා තිබ්බනම් direct වාක්‍යේ මේ direct වාක්‍යයක් indirect නැත්නම් reported speech එකට හරවනකොට මේ can කියලා තියෙනවා could බවට හැරවෙනවා. ඒතර උදාහරණයක් විදිහට මෙහෙම තිබ්බොත් he said I can run. මේක අපි reported speech එකට නැත්නම් indirect speech එකට හරවද්දී he said that he could run කියලා වෙනවා. මේකට හේතුව තමයි මේ reported speech එකට හැරෙද්දී මේ අතීත කාලයට හැරීමක් කරනවා අපි මේකේ තියෙන දේවල්. ඒ ගැන මම වැඩියෙන් කියන්නේ ඔයගලන්ට reported speech පාඩම් බලන්න පුළුවන්. ඉතින් ඒ වාක්‍යවලදී could යොදන්නේ එහෙම කරන්න ඕනේ හින්දා. ඒක තමයි ඒකේ රීතිය. ලොකු තේරුම වෙනසක් වෙන්නේ නැහැ. can එක could උනා කියලා. තවත් එකක් තමයි මේ conditionals වලදී. ඒකනත් මම වෙනම පාඩමක් කරලා තියෙනවා. ඔයගලන්ට ඒකත් link එක මම දාන්නම් description එකේ. ඒ කිව්වේ මෙහෙම වුණොත් මෙහෙම පුළුවන් කියන්නේ. ඉතින් ඒකෙත් මේ දෙවෙනි conditional එකේදී මෙන්න මෙහෙම පාවිච්චි කරනවා කියලා මම ඒ පාඩමේ කියලා ඇති. කොහොමද උදාහරණයක් ගත්තොත් if you studied well you would pass the exam. ඔබ හොඳට පාඩම් කරා නම් ඔබ pass වෙයි විභාගේ. මෙහෙම pass වෙයි කියන්නේ තු pass වෙන්න පුළුවන් වෙයි කියන අවශ්‍ය නම් අපිට අපි යොදන්න ඕනේ could මිසක් can නෙමෙයි. ඒතර if you studied well you could pass the exam. ඔයාලට පුළුවන් වෙයි විභාගේ pass වෙන්න කියන තේරුම එනවා මෙතනදී. මේ conditionals වලදී. තවත් එක උදාහරණයක් තවත් එක අවස්ථාවක් ගත්තොත් මේ could යෙදෙන ඒ තමයි අපි කතා කරනවා අපිට සමහර වෙලට කියන්න අවශ්‍ය නම් අනේ මෙහෙම වුණා නම් කියලා. මෙන්න මෙහෙම කරන්න පුළුවන් වුණා නම් කියලා. එහෙම කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ විශේෂ ක්‍රමයක් තියෙනවා. ඒ ගැන මම ඉදිරියේදී පාඩම් මේ ළඟදීම කරන්න බලාපොරොත්තු වෙනවා. මේක වෙන්නේ මම කෙටියෙන් කිව්වොත් මට පියාඹන්න පුළුවන් වුණා නම් කොච්චර හොඳද වගේ දෙයක් අපි කියන්නේ කොහොමද? I wish I could fly. මේ I wish කියන එක මෙතන තේරුම මම කාටවත් wish කරනවා කියන එක නෙමෙයි. මේකේ තේරුම කොහරි අනේ මෙහෙම වුණා නම් කොච්චර ෂෝක්ද කියන තමයි අපි මේක පාවිච්චි කරන්නේ. I wish I could. I wish I කියලා ඊළඟට එන්න ඕනේ ක්‍රියාපදයේ past form එකේ. මට සින්දු කියන්න පුළුවන් වුණා නම් I wish I could sing. I wish I can නෙමෙයි. අවසන් වශයෙන් අපි බලමු මොකද මේ can be කියලා පාවිච්චි කරන්නේ. සහ could be කියලා පාවිච්චි කරන්නේ. උදාහරණයක් විදිහට it can be done. නැත්නම් it could be done. මේක ඇත්තට මහ දෙයක් නෙමෙයි මේ තියෙන්නේ. මේ වාක්‍ය මේ passive voice එකෙන් ලියලා තියෙන්නේ. මම tenses 12 කොහොමද passive voice එකට හරවන්නේ කියලා ඒක බොහොම සවිස්තරාත්මකව පැහැදිලිව වීඩියෝ එක පාඩමක් කරලා තියෙනවා. ඔයගලන්ට link එක දාලා තියෙනවා description එකේ බලන්න පුළුවන්. මේ modal auxiliaries can, could, shall, should, must, will, would modal auxiliaries සහිත වාක්‍ය අපි passive වලට හරවද්දී අපි වෙනම ක්‍රමයක් අනුගමනය කරනවා. ඒක ඇත්තටම පහසුයි. passive voice එක කියන්නේ මොකක්ද කියන එක ඔයගොල්ලෝ ඔළුවේ තියෙන්න ඕනේ. හැබැයි මම කෙටියෙන් උනක් කියන්න passive voice නැත්නම් කර්මකාරක වාක්‍ය කියන්නේ මේ වාක්‍යයක තියෙන කර්මය නැත්නම් object එක කියන කොටස මුල් කරගෙන ඒක මුලට අරගෙන අපි වාක්‍ය ගොඩනගනවා. එතකොට අර සාමාන්‍ය active voice එකෙන් තිබ්බ කර්තෘකාරක කියන්නේ කරන කෙනා මුල් කරගත්ත මුලට අරන් තියෙන වාක්‍යයේ ඒ කර්තෘ වැඩක් නැති තත්ත්වයටපත් වෙනවා. එතකොට කර්මකාරක නැත්නම් passive voice එකට හරවන්න අනිවාර්යෙන් වාක්‍යයේ object එකක් තියෙන්න ඕනේ. කියන්නේ කර්මයක්.
එහෙම නැති ඒවා අපිට පැසිව් වොයිස් එකට හරවන්න බෑ. උදාහරණයක් විදිහට ගත්තොත් I can do this. ତොර මෙතන this කියන එක තමයි ඔබ්ජෙක්ට් එක. මේ ක්‍රියාවට බඳුන් වෙන දේ කියලා අපි කියනවා. ඔබ්ජෙක්ට් එක නැත්නම් කර්මය. මේක ගන්නවා අපි මුලට this. ඊට පස්සේ අපි can be කියලා දානවා. can එක සහ ඒකට be යොදනවා. this can be. ඊට පස්සේ ක්‍රියාපදේ past participle form එක යොදනවා. this can be done. do එකේ past participle එක done. could එකත් මෙහෙමයි. I could do it. It could be done. මේ I කියන එක පේනවනේ. අවශ්‍ය නැති තත්ත්වයකට පත් වෙනවා. මේකේ සිංහල තේරුම ගත්තොත් it could be done. මෙය කළ හැකි. I can do it. මට ඒක කරන්න පුළුවන්. It can be done. එය කළ හැකි. It could be done කිව්වත් ඉතින් සිංහලෙන් ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඒක ඕනනම් එය කළ හැකි කියන තේරුම එනවා. ඔයාලට පුළුවන් කාර් එකක් ගන්න මේ සල්ලි වලින්. You could buy a car with this money. මම පොඩක් ඔන්න සජෙෂන් එකක් විදිහට කියන්නේ මෙතන. යෝජනාවක් විදිහට ඔයාලට ඕනම් පුළුවන් කාර් එකක් ගන්න මේ සල්ලි වලින්. You could buy a car with this money. මේක පැසිව් වොයිස් එකෙන් කිව්වොත් a car කාර් එක තමයි ඔබ්ජෙක්ට් එක මුලට ගන්න. A car could be bought with this money. නැත්නම් with this money a car could be bought කියලා අපිට කියන්නත් පුළුවන්. අවසානයේ වශයෙන් මම කියනවා ඒතර මම could have ගැන could have been මේව ගැන මේ පාඩමේ කතා කරේ නෑ. මොකද දැනටමත් මේක ගොඩක් දීර්ඝ වැඩසටහනක් වෙලා ඉවරයි. ඒව ගැන වෙනත් ඉදිරි වැඩසටහන් වලදී ඔයගලට බලන්න පුළුවන් වෙයි. මට හොඳටම විශ්වාසයි මෙතන කියපු සමහර කාරණා ඔයගලට අනිවාර්යෙන් ඉස්සරහට අමතක වෙනවා. ඔයගොල්ලෝ ඒ වෙලාවට වැඩේ එපා කරව ගන්න එපා. ඔයගොල්ලෝ අපෝ ඇවිල්ලා මේ වීඩියෝ බලන්න. ඔයගලට අපෝ තේරෙයි මට views වැඩි වෙයි. එහෙම නැත්නම් ඔයගලට පුළුවන් මේවා ලියා ගන්න. කොහොමද නැවත මේක බැලීමෙන් ඔයගලන්ට මේක තවදුරටත් පැහැදිලි වෙයි අනිවාර්යයෙන්ම. එහෙනම් මම මෙතනින් නවත්තනවා. වැඩසටහන මම තීමි රංජන. මේ හරි ලේසි ඉංග්‍රීසි YouTube channel එක ඔයගලන්ට subscribe කරන්න පුළුවන්. තවත් මේ විදිහේ වීඩියෝ දිගටම බලන්න ඕන නම් ඒ වගේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් මේකට like එකක් දාන්න පුළුවන්. යාළුවොත් එක්ක share කරන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්න යාළුවෝ ඉන්නවා නම් ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති. මේක හොඳයි කියලා හිතනවා නම් මේ channel එක ගැන ඒගොල්ලන්ට කියන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ස්තුතියි නැරඹුවට.